නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ උතුම් බුද්ධෝත්පාද කාලයක නුවණැති ජනයා විසින් තම තමා වෙත සම්පාදනය කරගත යුතු උතුම් ධර්මානුකූල ප්‍රතිපදාවකට අවශ්‍ය වන ඒ කරුණු කාරණා සමූහයක් ශ්‍රවණය කරගන්නටයි හැම කෙනෙක්ම අදහස් කරගන්නේ. පින්තුනි, ඔබට මට මේ ලැබුණු අවස්ථාව මේ සසර ගමනේදී ලෙහෙසියෙන් ලැබිය හැක්කක් නෙමෙයි. බුද්ධෝත්පාද කාලයක වටිනා මනුස්ස ජීවිතයක්, ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපදාවක් තුළ හැසිරෙන්නට පුළුවන් සියලු වටපිටාවන් ලේසියෙන් කෙනෙකුට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ සියල්ල සම්පූර්ණ වුණ දවසේදී දුර්ලභ නොවූ ලෞකික දේවල් වෙනුවෙන් අපේ ජීවිතය ගත කරනවාට වඩා අපි මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන ධර්මයේ තුල සැනසීම නිවීම ලබා ගැනීම සඳහා අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා අපට දේශනා කරන්නේ අපේ ජීවිතයේ යථාර්ථය. අපේ ජීවිතයේ අවබෝධ කරගත යුතු තවත් එක පැතිකඩක් පිළිබඳව. ඒ පැතිකඩ පිළිබඳව අපි බලනකොට අපි නිරන්තරයෙන්ම ශ්‍රවණය කරනවා, නිරන්තරයෙන්ම අහනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතුයි කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්නකොට ඒ දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන ප්‍රතිපදාවාදී ලෙස අපි බොහෝ සෙයින් සාකච්ඡා කළාට අපි අවබෝධ කර යුතු නැතිනම් පිරිසිඳ දැක්ක යුතු දුකෙහි දුක්ඛාර්ථයන් පිළිබඳවත් ප්‍රහාණය කළ යුතු සමුදයෙහි සමුදයාර්ථයන් පිළිබඳවත් අපිට බොහෝ විට අපි කල්පනාකාරී වන්නේ නැහැ. පින්නතුනි, අපි අවබෝධ කරගත යුතු පිරිසිඳ දැක්ක යුතු ධර්මයන් පිළිබඳව විමසා බලනකොට දුකයි කියන මේ ධර්මය ඇතුළත යම්කිසි සංකත ධර්මයන් තිබෙනවා නම් සියලු සංකත ධර්මයන් අපට ඇතුළත් කොට දක්වන්නට පුළුවන්කම තිබෙනවා. සියලු සංකත ධර්මයන් දුක්ඛ ලක්ෂණයෙන් හිබි දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත ධර්මයන් හැටියට අපි හඳුනා ගන්නට අවශ්‍යයි. එතකොට සංකත ධර්මයන් කියනකොට සියලු හේතු නිසා සකස් වන, හේතු නිසා හටගන්න සියලු ධර්මයන්. එතනදී අර අපි බොහෝ අවස්ථාවල කතා කරනවා වගේම කායික දුක සහ මානසික දුක පමණක් නෙමෙයි, ලෝකයේ යම් විදිහකින් හේතු නිසා හටගන්නවා යම් ධර්මයක් කියලා අපි කියනවනම් ඒ හේතු නිසා හටගන්න ඒ සියල්ලම පොදුවේ දුකයි කියන සංග්‍රහයට යන්නේ, දුක්ඛ ලක්ෂණයි කියන සංග්‍රහයට. ඒකට හේතුව තමයි යම්කිසි ධර්මයක් හේතු සමුදායක එකතුවක් නිසා පෙනේ නම්, ඒ කියන්නේ කරුණු කාරණා බොහෝමයක එකතුවක් නිසා පෙනේ නම්, එකක හෝ අනුපලබ්ධියෙන් එක ධර්මයක හෝ නොලැබී යාමෙන් ඒ ඵලයේහි නොලැබීම සිද්ධ වෙනවා නම්, ඒ ඵලය ලැබෙන්නේ නැත්නම්, එක ධර්මයකට හෝ Tamanට අවශ්‍ය විදිහට ඒ ඵලය පවත්වාගත නොහැකි නම්, අනේ සියලු අවස්ථාවල එකට කියනවා දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්තයි කියලා. එතකොට මේ ලෝකය, සියලුම ලෝකය දුක මත පිහිටි, දුක අනුව යන දෙයක් හැටියටයි අපට කතා කරන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මේ සියලු දුක මත පිහිටි, දුක අනුව යන ලෝකය අවිද්‍යාව නිසා වැහිලා, අවිද්‍යාව නිසා ප්‍රකාශයටපත් නොකොට පවතින ලෝකයක්. ඒකට ලෝකය කියනකොට අපි හඳුනා ගන්නට අවශ්‍ය
බොහෝ අවස්ථාවලදී අපි කතා කරනවා වගේ බොහෝ වෙලාවට අපි පැහැදිලි කරනවා වගේ භෞතිකය තුළ බාහිරය තුළ विद्यमान වන තමාගෙන් එළිය विद्यमान වන වෙනම ඇති වස්තුන් ආදීන් සංග්‍රහිත ලෝකයේ පිළිබඳව නෙමෙයි තම තමන්ගේ ස්පර්ශ ධර්මයන් සමග උපදින ලෝකයේ පිළිබඳවයි අපි අවබෝධ කරගත යුත්තේ. නැතිනම් මේ දුක්ඛ සංඛ්‍යාත ලෝකය කියලා කියන්නේ නැතිනම් මේ ලෝකය දුක මත පිහිටලා තිබෙනවා කියලා අර්ථ ගන්නවන්නේ අදහස් කරන්නේ භෞතිකය තුල विद्यमान වන ද්‍රව්‍ය වස්තු සංඛ්‍යාත ලෝකය යන්න නෙවෙයි අපි තම තමන් කියලා අපි සකස් කරගත්ත මේ කෙනකෙනාගේ ලෝකය කියන එක. ඒ කියන්නේ දැන් ලෝකය තියෙන්නේ කෙනකෙනාට සාපේක්ෂව. අපි ගොඩක් වෙලාවට මේ ඇත්ත ප්‍රකාශ කරගන්න නැතුව අපි කල්පනා කරන්නෙම අපේ හිත නැමිලා තියෙන්නෙම අපේ හිත පුරුදු වෙලා තියෙන්නෙම භෞතිකය තුල विद्यमान ලෝකයක් පිළිබඳව කල්පනා කරන්න. ඒ කියන්නේ එළිය ලෝකය තියෙනවා. ඒ තියෙන ලෝකය තමයි වෙනස් වෙමින් හෝ පවතින්නේ කියන තැනක ඉඳලා තමයි අපි බොහෝ වෙලාවට කල්පනා කරන්නේ. එතකොට මෙහෙම මනසක ජීවත් වෙන ලෝකෙට බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනස් වන ධර්මයක් දේශනා කළා. ඒකෙන් දේශනා කළේ එළිය ලෝකේ නැහැ කියලා නෙමෙයි. යම් කිසි කෙනෙක් කියනවා නම් භෞතිකය තුල රූපාදී ධර්මයන් विद्यमानව පවතිනවා, නොවෙනස් පවතිනවා. එහෙම නැතිනම් ලෝකයේ තුල මේ ධර්මයෝ නියම වශයෙන්ම තියනවා කියලා කතා කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණේ නෙමෙයි. කෙනෙක් කියනවා නෑ එහෙම දේවල් ලෝකෙ තුල නැහැ කියලා කියනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණේ නෙමෙයි. ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියන්නට උත්සාහවත් වෙනවා නම් ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපරයය නෙමෙයි. ඒකට බුදුරජාණන් වහන්සේ මේ දේවල් ප්‍රතික්ෂේප කළා. තියනවා හෝ නෑ හෝ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ ආදී ලෙස යම් කිසි විදිහකින් සංග්‍රහිත කරා නම් දේවල් ඒ සියල්ලම ප්‍රතික්ෂිප්තයි. ඒ කියන්නේ ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකදීම පැනෙව්වේ ලෝකයේ තුල අනිත්‍ය වූ ධර්මතාවයක් පිළිබඳව. එතකොට ඒ ලෝකය කියන වචනය නිර්වචනය කළේ තමා තුල හටගන්න නැතිනම් තමා කියන තැන ගොඩනැගෙන දෙයක් මිසක තමාගෙන් පරිබාහිරව පවත්නා දෙයක් නෙමෙයි. ඒක මේ බඹයක් තරම් වූ ශරීරය තුලින් තමන් ග්‍රහණය කරගන්න ලෝකය තමයි තමන්ගේ ලෝකය. දැන් ඔබ ලෝකය දකින්නේ යම් විදිහකටද ඒක තමයි ඔබේ ලෝකය. ඔබට ලෝකයේ යම් විදිහකින් වර්ණ දැකලා තියෙනවා නම් ඒ වර්ණ දැකලා තියෙන විදිහ ඒ වගේම ඔබ ලෝකයේ යම් ශබ්ද අහලා තියෙනවා නම් ඒ ශබ්ද ඔබ අහලා තියෙන විදිහ ගන්ධ සුවඳ රස ස්පර්ශයන් ඔබ යම් විදිහකින් විඳිනවා නම් අන්න ඒ දේවල් ඔබ විඳලා තියෙන විදිහ අනුව තමයි ඔබ ලෝකයේ පිළිබඳව හඳුනන්නේ. එතකොට ඒ හඳුනන ලෝකය හැම වෙලාවකදීම ඔබට ගොඩනැගිලා තියෙන්නේ වෙන භෞතිකය තුල ඒ දේ विद्यमान වන හෝ නොවන නිසා කියන කාරණාවකින් අපිට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ ලෝකේ ගොඩනැගිලා තියෙන්නේ ආයතන ගෝචර වෙන විදිහට. ඒකට අපි කියනවා ස්පර්ශය අනුව තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඒ නිසා පස්ස මූලකා සබ්බේ ධම්මා කියලා මේ ස්පර්ශය මුල් කොටගෙන මේ සියලු ධර්මයෝ පවතිනවා කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද ස්පර්ශ නොවුණු දෙයක් පිළිබඳව අතීතයේදී ස්පර්ශ නොවුණු වර්තමානයේදී ස්පර්ශ නොවන අනාගතයේදීත් ස්පර්ශ නොවන දෙයක් පිළිබඳව ඔබට කැමැත්තක් හෝ ආසාවක් ඡන්දයක් බලාපොරොත්තුවක් ඔබට ඇති වෙන්නේ නැහැ. ඔබට ඇති වෙන්න විදිහක් නැහැ. ඔබට යම්කිසි විදිහකින් ලෝකයේ තුල බලාපොරොත්තුවක් කැමැත්තක් ආසාවක් ඇති වෙනවා නම් ඔබට ලෝකයේ තුල යම් විදිහකින් අකමැත්තක් උපදිනවා නම් ඒ කියන්නේ ඔබට හිතන්න පුළුවන් නම් කොටින්ම එක්ක ඔබ අතීතයේදී ස්පර්ශය ඔබේ ආයතනයකට ස්පර්ශ වූ දෙයක් එතකොට ඒ වගේම ඒ ස්පර්ශ වූ දේ වගේම ඔබට වර්තමානයේදී එක්ක ස්පර්ශ වෙනු ලබන දෙයක් ඒ පිළිබඳව තමයි අපිට කල්පනා කරන්නට පුළුවන්කම තියෙන්නේ අපිට බලාපොරොත්තු ඇති වෙන්නේ ඇලීම් ගැටීම් ඇති වෙන්නේ
එතකොට අපි ලෝකය හඳුනාගෙන තියෙන්නේ අන්න ඒ ස්පර්ශ ආයතන කරා පැමිණුණු තැනකින් තමයි ලෝකය පිළිබඳව අපි හඳුනාගෙන තියෙන්නේ. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්නේ නැති නිසා අපි අල්ලගත යුතු මුලම අතහැරලා දාලා අපි ජීවත් වෙන්නේ හැම වෙලාවකදීම තවරෙමින් ලෝකය පවතිනවායයි කියලා එක අන්තයකට ගිහිල්ලා අන්තග්‍රාහීව තමයි ලෝකයේ තුල පවතින්නේ. අපි දන්නේ නැහැ මෙහි හට ගැනීමත්, අපි දන්නේ නැහැ මෙහි වැයවීමත්. ඒ නිසාම මෙහි හට ගැනීම සහ වැයවීම පිළිබඳව නොදන්නාකම නිසා මේ නොදන්නා කමින් මේ තුලම වැතිරලා මේ තුලම ග්‍රහණය කරගෙන පවතිනවා. ඒකේ ප්‍රතිඵලය තමයි අපේ ජීවිතය. අපි තියෙන ලෝකෙක ඉපදුණා, තියෙන ලෝකේ අපි ජීවත් වෙනවා. ඒ වගේම අපි ලෝකයේ තියෙනකොට අපි මරණයටපත් වෙනවා කියන තැනක අපි හැමදාම ජීවත් වෙනවා. තියෙන ලෝකේ ජීවත් වීම සඳහා හොඳින් ජීවත් වෙන්නට අවශ්‍ය පරිසරය, කටයුතු අපි සම්පාදනය කරගන්නවා. ඒක තමයි අපේ අද දෛනික ජීවිතයේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට අපේ ජීවිතය විදිහට අපි මේ ගොඩනගාගෙන තියෙන දේ, අපේ ජීවිතයේ විදිහට අපි මේ විදිහට අපි සකස් කරගෙන තියෙන දේ අපි දකින්නට ඕනේ කුමන ආකාරයන්ගෙන්ද ගොඩ නැගුණේ, කුමන ආකාරයන්ගෙන්ද මේ දේ ප්‍රභවය වුණේ කියන කාරණාව පිළිබඳව. මේ පිළිබඳව අපි විමසනකොට අපිට බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒ සුත්ත නිපාතේහි දකින්න පුළුවන්කම තියෙන තිස්ස මෙත්තෙය්‍ය කියන සූත්‍රය. මේක තිස්ස මෙත්තෙය්‍ය සූත්‍රය එදා සමාජය තුළ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදීම මේ තිස්ස මෙත්තෙය්‍ය බ්‍රාහ්මණගේ බ්‍රාහ්මණතුමාගේ ප්‍රශ්නය නිරන්තර සාකච්ඡාවට භාජනය වුණා භික්ෂුන් වහන්සේලා අතරත්. ඒ පිළිබඳව අද සමාජය තුලත් බොහෝ වෙලාවට සාකච්ඡාවට භාජනය වෙනවා. බොහෝ දේශනා සිද්ධ කරනවා මේ කාරණාව ඉලක්ක කරගෙන. එතකොට මේ තිස්ස මෙත්තෙය්‍ය බ්‍රාහ්මණතුමා මෙතනදී මේ ප්‍රශ්නයක් විමසුවේ බුදුරජාණන් වහන්සේගෙන් කෝද සන්තුසිතෝ ලෝකෝ කස්ස නෝ සම්ති ඉංජිතා කෝ උභන්තම අභිඥාය මජ්ජේ මන්තාන ලිප්පති කං බ්‍රෝමි මහා පුරිසෝති කෝධ සිම්බනි මජ්ජගා කියන මේ ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ. එතකොට කෝද සන්තුසිතෝ ලෝකේ. එතකොට ලෝකේ කියන්නේ ලෝකයේහි කෝධ සන්තුසිතෝ. එතකොට මේ පරිපූර්ණ සංකල්ප ඇති. ඒ කියන්නේ සන්තුසිත කියලා කියන්නේ අපි සතුටින් වාසය කරනවා කියන එක. එතකොට ලෝකයේ තුල කවුද පරිපූර්ණ සිතුවිලි ඇතුව සතුටින් වාසය කරන්නේ? ලෝකේ කවුද හොඳින් ජීවත් වෙන්නේ බොහොම සතුටින් පරිපූර්ණ සංකල්පනා ඇතුව. දැන් අපිට තියෙන පරිපූර්ණ සංකල්පනා නෙමෙයි අපරිපූර්ණ සංකල්පනා. ඔබට යම් කිසි දෙයක් ලෝකයේ තුල ඔබ කැමති දේවල් දැන් වින්ද ඇති කියලා එකක් ඇත්තේ නැහැ. ඒ දේවල් තව තව ලබා ගැනීමට කැමැත්ත තියනවා අපරිපූර්ණයි සංකල්පනාවන්. ඒ නිසා අතෘප්තිකරයි. තෘප්තියකටපත් වෙලා නැහැ. ඒ නිසා අතෘප්තිකර මනසකින් අපි ලෝකයේ හැමදාම දේවල් පසුපස්සේ හඹාගෙන යනවා. හැම දවසකම උදේ ඉඳලා හවස වෙනකනුත් ආපහු හවස විවේකී අරගෙන ඊළඟ දවසේ ඉඳලා අපි හැමදාම සංකල්පමය වශයෙන්ුත් ඒ වගේම ක්‍රියාකාරීත්වයෙන්ුත් දේවල් පසුපස්සේ හඹාගෙන යනවා. ඒක තමයි අපේ ජීවිතය. ඒ නිසා ඒකට කියන්නේ සන්තුසිත ලෝකයක් කියලා. ඒ කියන්නේ ලෝකෙහි සන්තුසිතයි කියලා කියන්නේ තෘප්තිමත් කියලා කියන්නේ අතෘප්තිකරයි. අතෘප්තිකර මනසක ඉන්නකොට අපිට අෂ්ටලෝක ධර්ම ලැබෙනවා. ඇයි අපි හොයාගෙන යනකොට අපිට ලාභ නිന്ദා ප්‍රශංසා යස අයස සැප දුක මේ ආදී දේවල් අපිට භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. ඇයි මේ දේවල් භුක්ති විඳින්නට සිද්ධ වෙන්නේ? අපි ඒ හිතන දෙයට සාපේක්ෂව සිදුවන දේවල් අනුව අපිට ඒ දේ අනිවාර්යයෙන්ම ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකට කියන්නේ තෘප්තිමත් ලෝකයක් කියලා. ඒකට කියන්නේ නැහැ දැන් පරිපූර්ණ සංකල්පන ඇති බවක් කියලා. එතකොට දැන් මේ තිස්සමෙත්තේය බ්‍රාහ්මණතුමා මෙතනදී අහන්නේ කෝද සන්තුසිතෝ ලෝකේහි කවුද තෘප්තිමත් වෙලා ඉන්නේ? කවුද පරිපූර්ණ සංකල්පන ඇතුව ජීවත් වෙන්නේ? දැන් මේ සියල්ල තුලම කිසිම අපේක්ෂාවක් නැතුව හරියට සියලුම දේවල් අංග සම්පූර්ණව තියනවා නම් ඒ සියලුම දේවල් අංග සම්පූර්ණව තියෙන කෙනෙක් වගේ සන්තුසිතව වාසය කරන්නේ කොහොමද කියන එක අහනවා. කවුද සන්තුසිත ලෝකයේ? එතකොට කස්ස නොසන්ති ඉංජනා.
එතකොට ඉංජිත කියලා කියනවා මේ සැලීමට හිතේ මනසේ ඇතිවෙන සැලීමට කියනවා ඉංජිතයක් කියලා. ඒ නිසා කස්ස නොසන්ති ඉංජිතා කියලා කියන්නේ කාටද නැත්තේ මේ ඉංජිතයන්. කාටද නැත්තේ සැලීම් කියන දේවල්. එතකොට මොනවද මේ සැලීම් කියලා කියන්නේ? සැලීම් කියනකොට තණ්හීංජිතං තණ්හා වශයෙන් ලෝකයේ තුල සැලෙනවා. සැලෙනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ප්‍රකෘති ස්වરૂපය අතහැරලා දාලා අපි සැලවෙනවා කියන එක. මනසේ ප්‍රකෘති ස්වરૂපය අතහැරලා දාලා සැලෙනවා කියන එකට කියනවා ඉංජිත කියලා. එතකොට සියලු තණ්හාව ඉංජිතයක්, දිට්ඨිය ඉංජිතයක්, මානය ඉංජිතයක්, කෙලෙස් ධර්මයන් ඉංජිතයන්. එතකොට කාමයන් ඉංජිතයන්. ඒ කියන්නේ හිතේ තියෙන සැලීම තමයි මේ අදහස් කරන්නේ. වාරිජෝව තලේ කිත්තෝ ඕකමෝකතෝ උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාරදහියම් පහත වේ කියලා කියන්නේ. එතකොට අපිට හරියට වතුරෙන් ගොඩට ඇදලා දාපු මාළුවෙක් වේගෙන් මේ අත ගැහෙනවා වගේ මේ හිත හැම වෙලාවකදීම කම්පිත වෙනවා. ප්‍රකෘති හිත නිරන්තරයෙන්ම කම්පිත වෙනවා. ඒක තමයි මනසේ තියෙන ස්වභාවය. බලන්න අපි අරමුණු වල මොනතරම් කම්පාවටපත් වෙනවද කියන එක. ඇහැට රූපයක් පේනවා නම් ඇහැට රූපේ පේන්නේ උපේක්ෂා සහගත මට්ටමක. උපේක්ෂා සහගත මට්ටමක ඇස් හමුවට එන රූපේ පිළිබඳව ඔබට පේනවා බැලුවොත් සතුට උපදිනවා කියලා. ඔබට පේනවා බැලුවාම දුක උපදිනවා කියලා. ඔබට පේනවා එහි තියනවා කියලා සැපත් දුකක් නොවන රූප විදිහට. ඒකට මේ වලට කියනවා ඉංජිත කියලා. ඔබේ හිත සැලිලා තියෙනවා. ඇයි එහෙම දෙයක් ඔබ ළඟට ඇවිල්ලා නැහැ. ඔබට කැමති වෙන ඇලිය යුතු රූපයක් ඇවිල්ලා නැහැ. හැබැයි ඔබට ඇලිය යුතු රූපයක් හම්බෙලා තියෙනවා. අන්න ඉංජිතයක්. ගැටිය යුතු රූප කියලා යමක් ලෝකේ ඔබට හමුවන්නේ නැහැ. හැබැයි ඔබට ගැටිය යුතු රූප අද හම්බෙලා තියෙනවා. ඇයි ඉංජිතයක්. හිත සැලිලා. එතකොට ශබ්දයක් ඇහෙනකොට ශබ්දය ඇතුලේ තිබිලා ඔබට දුක එන ශබ්දයක් එන හැබැයි අද ඔබට දුක එන ශබ්ද තියෙනවා. අහනකොට මිහිරි ශබ්ද කියලා දෙයක් ඔබට තියෙනවා. මොනවාද? ඉංජිත. හිත සැලෙනවා. ශබ්දයක් එනකොට හිත සැලෙනවා. රූපයක් පේනකොට හිත සැලෙනවා. රසයක් දැනෙනකොට, ගන්ධයක් දැනෙනකොට, ස්පර්ශයක් දැනෙනකොට හිත සැලෙනවා. මෙන්න මේකට කියනවා ඉංජිත කියලා. එතකොට මේ හිතේ සැලීම ස්පර්ශ ආයතන හයෙන්ම ඇතිවෙන මේ සැලීම් නිරන්තරයෙන්ම ඔබේ ලෝකය ආක්‍රමණය කරලා තියෙනවා. එනිසා හිත ප්‍රකෘතිමත්ව පිහිටවා ගන්නට බැරි තරම් ඉංජිතයන් අද ශක්තිමත් වෙලා තියෙනවා. එනිසා කොච්චර කිව්වත් අපි රූපේ උපේක්ෂා සහගතයි කියලා ඒක වචන ටිකක් විතරයි. ඔබ කැමති වෙන ඔබ ආසා කරන රූප බාහිර ලෝකයේ තුල ඔබට දකින්න ලැබෙනවා. ඔබ බලාපොරොත්තු වෙන ඔබ ආස කරන ඔබ තණ්හා කරන රූප ඔබට ලෝකයේ තුල දකින්න හම්බ වෙනවා. ශබ්ද කොච්චර අපි උපේක්ෂා සහගතයි කියලා කිව්වත් අපිට හිතෙන්නෙම ඇහෙන ශබ්දයේ මිහිරි බව තියනවා කියලා. අන්න ඒකට තමයි ඉංජිත බව කියලා කියන්නේ. එතකොට අපි සැලෙන තැනක ජීවත් වෙන්නේ. අරමුණක් ආවට පස්සේ ඒ අරමුණේ සැලෙන බව තුල ජීවත් වෙන ප්‍රකෘති බව අතහැරලා දාලා. එතකොට දැන් මෙතන අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කස්සනෝ සම්ති ඉංජිතා ලෝකේ සැලීම් නැත්තේ කාටද? ලෝකේ මේ අරමුණුත් එක්ක යන සැලීම් නැත්තේ කාටද? කෝ උභන්ත මබිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති. කෝ උභන්ත මබිඤ්ඤාය කෝ කවරෙක් උභන්තේ උභය අන්තයන් පිළිබඳව අභිඤ්ඤාය නුවණින් දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද ප්‍රඥාවෙන් දැන තවරෙන්නේ නැද්ද? කවුද අන්තයන් කියන්නේ මොනවද කියලා නිවැරදිව අන්තයන් කියන්නේ මොනවද කියලා දැනගෙන මැද තණ්හාවෙන් තවරෙන්නේ නැත්නම් ඒ තවරෙන්නේ නැතුව ඉන්නේ කවුද? එතකොට ලෝකේ අන්තයන් තියෙනවා. මේ අන්තයන් වලට පැමිණෙන්නේ නැතුව අන්තයන් වලටපත් නොවි මැද තැවරීමකටපත් නොවි කෙනෙක් වාසය කරනවා නම් ඒ වාසය කරන්නේ කවුද? ඒ වගේම කම්බ්‍රෝසි මහා පුරුෂෝදී කෝද සිම්බනි මජ්ජක. කෝද සිම්බනි කියන්නේ තෘෂ්ණාවට. මේ තෘෂ්ණාව කියන දේ අතහැරලා දාලා මේ තෘෂ්ණාව සිඳිනවා නම් ඒ තෘෂ්ණාව සිඳින්නේ කවුද කියලා දෙන්නට කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආයාචනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. කවුද? මේ තිස්ස මෙත්තෙය කියන මේ බ්‍රාහ්මණතුමා. මෙහෙම ඉල්ලනකොට බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කරනවා කාමේසු බ්‍රහ්මචර්යවා වීතතන්හෝ සදා සතෝ සංඛාය නිබ්බුතෝ බික්ඛු තස්සනෝ සම්ති ඉංජිතා.
එතකොට කාමේසු බ්‍රහ්මචර්යවා කාමේසු කාමයන් පිළිබඳව යම් කිසි කෙනෙක් බ්‍රහ්මචාරී කාමයන් පිළිබඳව බ්‍රහ්මචාරී. එතකොට කාමයන් කියලා කියනකොට කාම දෙකක් පිළිබඳව ධර්මයේ විග්‍රහ කරනවා. ඒ තමයි වත්තුකාම සහ කිලේශකාම කියලා කියන කාම දෙක. වත්තුකාම සහ කිලේශකාම. ද්වේ කාමා වුත්තා භගවතා. භාග්‍යවතුන් වහන්සේ කාම දෙකක් දේශනා කරා. මොනවද? වත්තුකාම සහ කිලේශකාම. වස්තු කාමයේ සහ කෙලෙස් පැත්තෙන් තියෙන කාමයේ කියන දේ. වස්තු කාමයේ කියලා කිව්වේ වස්තුව හා ප්‍රතිබද්ධයි. වස්තුව හා ප්‍රතිබද්ධයි. ඔබේ මනස තුල තියෙනවා නම් දරුවට ආදරෙයි කියලා දරුවට ආදරය කරනකම, දරුවට කැමති වෙනකම. ගෙවල් දොරවල් වලට කැමති, යාන වාහන වලට, මිල මුදල් වලට කැමති, දැසිදස්සන් මේ වගේ භෞතික වස්තුන් වලට කැමති කියලා යමක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා වත්තුකාම කියලා. වස්තුන් පිළිබඳව තිබෙන කාමය, කැමැත්ත කියන දේ. කිලේශකාමය අපි සියුම්ම තේරුම් ගන්නවා. කිලේශකාමය කියලා කියන්නේ සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. සංකල්පය කාමයයි, රාගය කාමයයි, සංකල්ප රාගය කාමයයි. එතකොට අපි ගොඩක් වෙලාවට අහනවා, ගොඩක් වෙලාවට අපි කතා කරන දෙයක් තමයි සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ ආදී ලෙස. එතකොට මේ ලෝකේ චිත්‍ර මාත්‍රයන් කාමයේ බවට පත් වෙන්නේ නැහැ. නමුත් කාම බවට පත් වෙන්නේ මොනවද? සංකල්පමය වශයෙන් ගොඩනගා ගන්න දේ. සංකල්පමය වශයෙන් ඇති කරගන්න ඡන්දය, කැමැත්ත, රාගය මේ දේවල් තමයි කාමයේ බවට පත්වන්නේ කියලා. එතකොට යම් කිසි විදිහකින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් තියෙනවා නම් ලෝකයේ තුල නේතේ කාමා මේ දේවල් කාම ධර්මයෝ නෙමෙයි. අපිචිතේ කාම ගුණාරියස්ස විනයේ උච්චති. නමුත් මේ දේවල් කාම ගුණ හැටියට තමයි මේ ආර්ය විනය තුල විග්‍රහ කොට දක්වන්නේ. කාම ගුණය. ඒ කියන්නේ මේ කාමය පවත්වාගෙන යාම සඳහා හේතු වන දේවල් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල්. ඒ දේවල් නැතුව කාම නෙමෙයි. එතකොට කාමයේ කියන දේ සංකල්පමය වශයෙන් අපි පවත්වනවා. ඒක තමයි සංකල්ප රාගය කියලා කියන්නේ. ඒක තමයි කිලේශ කාම කියලා කියන්නේ. එතකොට වස්තුකාම සහ කිලේශ කාම කියලා ආකාරයට අපි මේ කාමයේ පවත්වනවා. එතකොට දැන් කාමේසු බ්‍රහ්මචර්යවා කාමයන්ගෙන් යම්කිසි කෙනෙක් බ්‍රහ්මචාරීව වාසය කරනවා. බ්‍රහ්මචාරීව. බ්‍රහ්මචර්යාව නැති කෙනෙකුට, බ්‍රහ්මචාරී නොවන කෙනෙකුට ධර්මය අවබෝධ කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා බ්‍රහ්මචර්යාව අනිවාර්යයෙන්ම පූර්ණේ කළ යුතු දෙයක්. කොහොමද බ්‍රහ්මචාරී වෙන්නේ? බ්‍රහ්මචර්යයන් උච්චති අසද්ධම්ම සමාපත්තිය ආරති විරති පටිවිරති වේරමණී අකරණිය. බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ අසත් ධර්මයන්ට, අකුසල ධර්මයන්ට පත් නොවීමයි. අකුසල ධර්මයන්ට පත් නොවීම තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. අපිට නිප්පරියායේන බ්‍රහ්මචර්යයන් උච්චති අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. එතකොට නිප්පරියායෙන් බ්‍රහ්මචර්යාව කියලා කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි බ්‍රහ්මචර්යාව කියලා අපි කාමයේ වර්ධවා නොහැසිරීම කියන එක අපි තවත් එහාට ගිහිල්ලා සමාදන් වෙනවා බ්‍රහ්මචර්යාව සමාදන් වෙනවා කියලා. එතකොට ඒක ශික්ෂා පදයක් හැටියට ඒ සමාදන් වෙන බ්‍රහ්මචර්යාව එතනදී අදහස් කරන්නේ එක ක්‍රමයකට, එක පර්යායකින් විතරයි මේ බ්‍රහ්මචර්යාව පිළිබඳව අපි ඒ අදහස ගන්නෙ. නමුත් මෙතනදී මේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ, ඒ කියන්නේ බ්‍රහ්මචර්යාව නැත්තම් මාර්ගඵල අධිගමයන් ලැබෙන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ අර කතා කරන ශික්ෂා පදයක් විදිහට අපි ඒ සමාදන්ව ගන්න බ්‍රහ්මචර්යාව කියන ශික්ෂා පදයේ සමාදන් නොවුනොත් නිවන් දකින්න බෑ කියන අර්ථය නෙමෙයි. මෙන්න මේ නිප්පරියායෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉමස්මින් බ්‍රහ්මචර්යය. මේ බ්‍රහ්මචර්යාවෙහි කියලා. එතකොට ඒ කියන්නේ මේ ශාසනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. එතකොට මේ නිස්පරියායෙන් මේ ගැන කතා කරනකොට ඒ බ්‍රහ්මචර්ය ශික්ෂාපදයට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම අයිති. පංචශීලය කියන එකත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති. ඒ කියන්නේ පංචශීලයත් බ්‍රහ්මචර්යාව. එතකොට ඒ පරයයන් ගත්තාම බ්‍රහ්මචර්යක පංචශීලයත් මේ ඇතුලේ අටසිල් ටිකක් දසසිල් ටිකත් මේ සියල්ලම මේ බ්‍රහ්මචර්යාව කියන මේ සංග්‍රහය ඇතුලේ තමයි පවතින්නේ. ඒ නිසා නිවන් දකින්න කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිරීම නැතුව, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතුව වෙන මාර්ගයක් පනවන්න පුළුවන් කමක් නැත්තේ
නැහැ. එහෙනම් භ්‍රමචර්යාව යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් භ්‍රමචර්යාව නැතුව නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ පංචශීල රැක්කත් ඔබට නිවන් දකින්න පුළුවන්. අටසිල් දසසිල් සමාදන් වුණත් භ්‍රමචර්යයක පංචශීලයේ සමාදන් වුණත් ඔබට නිවන් දකින්න පුළුවන්කම තිබෙනවා. ඒ මොන මට්ටමින් වුණත් නිර්වාණය කියන දේ ලබන්නට ඔබට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ භ්‍රමචර්යාව කියන දේ ඔබේ ජීවිතයට නැත්තම් කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද්ද මේ කිව්වේ? නිප්පරියායන භ්‍රමචර්යං වච්චති. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි භ්‍රමචර්යාව කියලා කියන්නේ. නිෂ්පරියායෙන් ගත්තාම ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් කිසි කෙනෙක් නියුක්ත නම් එයා කාමයන්ට ප්‍රතිවිරුද්ධව යන කෙනෙක්. කාමයන්ට ප්‍රතිවිරුද්ධව යන කෙනෙක්. ඇයි අපි වස්තුකාම සහ කෙලේශකාම කියලා කාම දෙකක් හඳුනාගත්තා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි අපි සම්මා දිට්ඨිය තමයි මුලින්ම කතා කරන්නේ. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් යම් කිසි කෙනෙක් යුක්තයි කියන තැනින් කතා කරනවා නම් එයා සම්මා දිට්ඨිය වඩන කෙනෙක්. සම්මා දිට්ඨිය වඩනවා නම් එයා දුක්ඛේ ඥානය ඇති කරගන්නට උත්සාහවත් වෙන කෙනෙක්. ඒ කියන්නේ එයා නිරන්තරයෙන්ම සිහිය පවත්වනවා කියන එක තමයි කරන්නේ. මොන ධර්මයන් කෙරෙහිද එයා සිහිය පවත්වන්නේ? එයා දුක පිළිබඳව, සංකතාදී දුක්ඛ ලක්ෂණයන් පිළිබඳව, ස්කන්ධ පිළිබඳව, ආයතන පිළිබඳව මේ ධර්මයන් පිළිබඳව සිහිය පැවැත්වීම සිද්ධ කරනවා එකන. අන්න ඒ කෙනාට කියනවා සම්මා දිට්ඨිය ඇති කරගන්න කෙනෙක්. ඒකට සම්මා දිට්ඨිය උත්පාදනය කරගන්න කෙනෙකුට කියනවා භ්‍රමචර්යාව පුරන කෙනෙක් කියලා. එතකොට මෙන්න මේ විදිහට කාමයන් කෙරෙහි භ්‍රමචර්යාව උපදව ගන්නවා නම්, ඒ කියන්නේ කාමයන්ගේ ගැලී වාසය කිරීමක් නැතුව භ්‍රමචර්යාව උපදව ගන්නවා නම්, දැන් ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඔහුගේ ජීවිතය තුළ ප්‍රමාදය තියෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි උපදවාගත යුතු ධර්මයේ තමයි අප්‍රමාදය කියන දේ. ගිහි ජීවිතයක් තුළ කෙලස් තියෙන්න පුළුවන්කම තියෙන අපි උපදවගත යුතු දේ තමයි නික්ලේශී බව. නික්ලේශී බව උපදවගත යුතුයි කියලා, අප්‍රමාදී බව උපදවගත යුතුයි කියලා ඒකෙන් අවධාරණය කරන්නේ ඔබ සියල්ලක්ම අතහැරලා දාලා මේක අවබෝධ කරන්න නම් අනිවාර්යයෙන්ම වනගත විය යුතුයි කියලා. ඉන්න තැන ඉඳලා Tamanට හැකි පමණ ආරම්භ කළොත් එයම ප්‍රමාණවත් වෙනවා. එයම ප්‍රමාණවත් වෙනවා. ඒ කියන්නේ ඉන්න තැන ඉඳලා Tamanට හැකි පමණ ආරම්භ කළොත් ආරම්භ කරමින් හැකියාව වර්ධනය කරගන්න පුද්ගලයා හැමදාම විශේෂ භාගීය පුද්ගලයෙක්. විශේෂ භාගීයයි කියලා කියන්නේ ඉහළට යනවා, ටිකෙන් ටික හරි ඉහළට යනවා. එහෙම නැත්නම් ඨිති භාගීය වෙනවා. ඒ කියන්නේ ඒ තුල පිහිටා සිටින කෙනෙක් බවට පත් වෙනවා. පින්නතුනේ මේ කුසල ධර්මයන් කියන එක, ආර්ය මාර්ගය කියන එක යම් කිසි කෙනෙක් සුළු වශයෙන් පිරුවත් එයාට ඒක බොහෝ ආනිසංසගෙන විද්දෙන දෙයක්. අර එක වැද්දෙක් එක වරුවක් සිල් සමාදන් වෙලා ඔහු දවසේ එක වරුවක් සිල් සමාදන් වෙනවා, අනිත් වරුවේ ඔහු දන්නේ ජීවනෝපාය විදිහට දඩයන් කරගන්න ඔහු යනවා දඩේමේ. ඔහු උපදින්නේ වේමානික ප්‍රේතෙක් වෙලා එක කාලයකට දුක් විඳින, එක කාලයකට සැප විඳින තැනක තමයි උත්පත්තිය ගන්නෙ. දැන් බලන්න මේ විපාකයේ ලැබුණ ආකාරය. එතකොට දැන් අර කුසල ධර්මයන්ගේ විපාකයේ ඔහුට තියෙනවා. ඔහු කාලයකදී අකුසල් කළා තමයි. හැබැයි ඒකේ විපාකය ඔහු කරා වෙනම පැමිණියත් ඔහුගේ ජීවිතයට කුසල විපාකයේ හිස් නොවි එලෙසින්ම පැමිණියා. ඒ වගේ තමයි අපි ජීවිතයේ ධර්මානුකූලව සකස් කරගන්නකොට ගිහි ජීවිතයක් තුළ ඔබට නොඑක් අවස්ථාවල ප්‍රමාදී බවවල් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ප්‍රතිපදාව සකස් කරගන්න ඒ ප්‍රමාදය පරද්දන තැනට කවදා හරි පත් කරගන්න පුළුවන් වෙන විදිහට. කෙලෙස් ධර්මයන් පරද්දන තැනට කවදා හරි පත් කරගන්න තැනට. එකපාර අත්හරින්න තරම් අපිට බැරි නම් අපි අත්හැරෙන ප්‍රතිපදාවක අපේ ජීවිතේ හික්මව ගන්නට ඕනේ. අත්හැරෙන ප්‍රතිපදාවක අපේ ජීවිතේ හික්මව ගන්නට ඕනේ. කියන්නේ අත්හැරීම අපි බලෙන් අතාරිනවා කියන එක එකක්. ඒ වගේම අත්හැරෙන විදිහට ජීවත් වෙනවා කියන එක තවත් එකක්. අපිට අත්හරින්නට යනකොට කෙනෙකුට ඒක සමහර වෙලාවට බොහොම ආයාසයෙන් කරන්නට වෙන දෙයක් වෙනවා. සමහර කෙනෙකුට ඒක මූලික වශයෙන්ම ශක්තිමත් නොවෙනවා නම් ඒක කරන්න බැරි දෙයක් බවට පත් වෙනවා. ඇතැම් වෙලාවට ඒක කිරීම තුළ බොහෝ කෙනෙකුට ඒක යහපත පිණිසපත් වෙන්නත් පුළුවන්කම තියෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? අපි කල යුත්තේ අතහැරෙන ප්‍රතිපදාවක වාසය කරන්නට ඕනේ. ගිහි කෙනෙක් නම් ගිහි ගෘහ ජීවිතය තුළ ප්‍රධාන වශයෙන්ම ඔබ කල යුත්තේ අතහැරෙන ප්‍රතිපදාවක් තුළ ඔබ වාසය කරන්නට ඕනේ. එතකොට નિરાයාසයෙන් අතහැරෙනවා.
ආයාසයෙන් අතහැරෙන්නේ නැහැ. දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් උන්වහන්සේ සියලුම දේවල් අතහැරලා යන විදිහට ජීවත් වෙනවා. උන්වහන්සේ සියලුම දේවල් අතහරිනවා. ලෝකයේ තුල පවතින දේවල් අතහැරලා ඒ වගේ නික්මිලා ගිහිල්ලා උන්වහන්සේ ප්‍රතිපදාව උපුරනවා. හැබැයි ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ අතහැරීම කියන දේ පහසු වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට සිද්ධ වෙනවා අතහැරෙන විදිහට ජීවත් වෙන්න. එහෙනම් එයාටත් කරන්න තියෙන්නේ අරතරම් වේගවත්ව නොවුනට අර නොදැනීම ආයාසයක් නැතුවම අතහැරෙන විදිහට ප්‍රතිපදාවක් පුරන්නට. එහෙනම් එයාටත් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරන්න. භික්ෂුවක් පිරිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. ගිහියෙක් පිරිය යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි. ගිහියන්ට වෙනම ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් පැවිද්දන්ට වෙනම ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ හැමෝටම එකම ප්‍රතිපදාර්ය සත්‍ය තමයි දේශනා කළේ. එහෙනම් ඔබත් පිරිසිඳ දැක්ක යුතු ඇත්ත එකක්. භික්ෂුවකුත් පිරිසිඳ දැක්ක යුතු ඇත්ත එක තැනක පවතින්නේ. එහිදි වෙනස තියෙන්නේ භික්ෂුවකට පහසුවෙන් ඒ දේ කරන්න පුළුවන් වටපිටාව ගොඩනගිලා තියෙනවා. ඔබට ටිකක් ඒ පහසුව අඩුව පවතිනවා. එහෙනම් අපි අඩු වුණත් ඒ දේ කළ යුතුයි. නැත්තම් සසර හිස් වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අඩු වුණත් ඒ දේ කළ යුතුයි. ඒ දේ කරනකොට ඔබට සිද්ධ වෙනවා ඔබේ ජීවිතයේ තිතිභාගීය සහ හානභාගීය නොවි පිරිහෙන්නේ නැති විදිහට තියාගෙන ටිකෙන් ටික විශේෂ භාගීය කරගන්න. ඒ කියන්නේ ඔබ දවසේ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම පිළිබඳව ඔබට පුළුවන් නම් අදහස් කරගන්න හිත තියන්න පුළුවන් නම් ඒක තමයි ඔබ කරන යහපත්ම දේ බවට පත් වෙන්නේ. ඒ කියන්නේ ඔබ අද දවසේ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම පිළිබඳව ඔබම අවධානයෙන් හිටියොත් ඔබේ ජීවිතයට පාඩමක් විදිහට ඔබ දවසේ අන්තිමේටම බලන්න ඔබ දවසේ කොච්චර කාලයක් අද දවස තුල යෝනිසෝ මනසිකාරයේ පැවැත්වුවද කියලා. ඔබට පේනවා නම් ඔබ පවත්වලා තියෙන තරම ඔබට පවත්වලම නැත්නම් ඔබ ඊළඟ දවසේ අදිෂ්ඨාන කරගන්න මම දවසේ වැඩ කටයුතු කරනකොට මම අනිවාර්යෙන් යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම සඳහා කාලය වෙන් කරගන්නවා කියලා. ඔබ එහෙම පවත්වලා තියෙනවා නම් ඔබ තවදුරටත් එය ඊට වඩා විනාඩියකින් හරි වැඩි කරලා ඒක දියුණු කරගන්න උත්සාහවත් වෙන්න. හැමදාම ඔබට ඒකේ වැඩිවීමක් මිසක අඩුවීමක් නොවන තැනකටපත් කරගන්න පුළුවන් නම් ඔබට විශේෂ භාගයයි. ඔබට දියුණුවක් තියෙනවා. ඔබ කරන දේහි ප්‍රතිඵලයක් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. අර අපි ගොඩක් වෙලාවට සිහිපත් කරන වෑමිටේ උපමාව. වෑමිටක් වෑය අරගෙන රහිනකොට හැමදාම මේ වෑමිට කාලයාගේ ඇවෑමෙන් ගෙවීමට යනවා. කාටවත් පෙන්වන්න බෑ මේ අද ගෙවිච්ච ටික මේ ඊයේ ගෙවිච්ච ටික මේ පෙරේද ගෙවිච්ච ටික කියලා. හැබැයි කාලය යනකොට වෑමිටත් ගෙවිලා ගිහිල්ලා. අන්න ඒ වගේ මේ හිතේ පවතින කෙලෙස් ධර්මයෝ මේ ප්‍රතිපදාව ටිකෙන් ටික පුරනකොට ගෙවෙන්නට පටන් ගන්නවා. කාටවත් පෙන්වන්න බෑ ඊයේ මෙච්චරක් කෙලෙස් ගෙවුණා, පෙරේද මෙච්චරක් ගෙවුණා, ඊට කලින් දවසේ මෙච්චරක් ගෙවුණා කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ පරිමාවක් විදිහට මැනලා. හැබැයි කාලයක් කරනකොට පේනවා තමන්ගේ ජීවිතයේ කෙලෙස් ධර්මයන් යටපත් වෙලා ගිහිල්ලා දැන් ආශ්‍රව ධර්මයන් අඩු වෙලා තියෙනවා කියන එක පේන්න පටන් ගන්නවා. චරිතයක් විදිහට, ජීවිතයක් විදිහට, ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන විදිහට ඔබටම දකින්නට පුළුවන්කම තියෙනවා ඔබ යම් නිවීමක් ලබාගෙන තියෙනවා කියන එක. ඒ නිසා උත්සාහවත් වෙන්නට ඕනේ මේ විදිහට ප්‍රතිපදාව තමන්ගේ ජීවිතය තුළ සකස් කරගන්නට. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ බ්‍රහ්මචාරීව වාසය කරනවා නම් ඔබේ ජීවිතය තුළ ඔබ බ්‍රහ්මචාරීව වාසය කරනවා. ඒ කියන්නේ ප්‍රතිපදාව තුළ ඔබ හික්මෙනවා නම් යම් පමණකට හෝ හැකි පමණ ඉඳලා හික්මෙන්න පටන් ගන්නවා නම් අන්න ඒ පුද්ගලයා තමයි කවදා හරි මේක සම්පූර්ණ කරන්නේ. එතකොට අන්න ඒක පරිපූර්ණ වශයෙන් බ්‍රහ්මචාරී වුණ දවසට, ඒ කියන්නේ කෙලෙස් ධර්මයන්ගෙන් මිදුණ දවසට, අන්න ඒ කෙනා වීත තණ්හා සදාසතෝ අසතියෙන් ඉන්න අවස්ථාවක් නැහැ, හැම කල්හි සතියෙන් වාසය කරනවා. වීත තණ්හාව පවතින්නට තැනක් නැති බැවින් තෘෂ්ණාව දුරු වූ කෙනෙක් කියලා කියනවා. ඒ විගත දුරු කළා වූ තණ්හාව ඇති ඒ පුද්ගලයා සංඛාය නිබ්බුතෝ බික්ඛු සංඛාය නුවණින් දැනගෙන නිවුණු සසර දුකින් එතර වෙන්නට උත්සාහවත් වන තැනැත්තා. එතකොට මේ කෙනා තමයි තස්ස නොසන්ති ඉංජිතා. ඒ කෙනාට ලෝකෙ මොන දේවල් ආවත් ඉංජිත නැහැ. ඉංජිත නැහැ, සැලෙන්නේ නැහැ. ඇහැ පැත්තෙන් රූප එනවා ඇස් සමුවට, ලෝකෙ ප්‍රියයි මధుරයි සාතයි කියන රූප කොච්චර එයාගේ ඇස් සමුවට ආවත් එයාගේ හිත ඒකට රාගයේ විදිහට ඇලීම් විදිහට ඒ දේවල් පැත්තට බැසගන්නේ නැහැ. ලෝකේ ගැටීම් සහගත අරමුණු මොනතරම් එයා ඉදිරියට ආවත්
එයා ගැටීම් සහගත අරමුණු වල කම්පා නොවන ගැටෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මේ විදිහට ස්පර්ශ ආයතන 6ෙම පීඩාවටපත් නොවන නොසැලෙන පුද්ගලයෙක් බවට ඒ පුද්ගලයා පත් වෙනවා යම් විදිහකින් ප්‍රතිපදාව වඩනවා නම් ප්‍රතිපදාව දියුණු කිරීම නිසා. කුමක්ද කලේය? කාමේසු බ්‍රහ්මචර්යව. කාමයන්හි බ්‍රහ්මචාරීව වාසය කළා. ඒක තමයි යා කරපු දේ. එයා ඒ නුවණින් දනිමින් නුවණින් දකිමින් වාසය කළා. ස්කන්ධයන් ආයතන ධර්මයන් ආදී පිළිබඳව එයා නුවණින් දකිමින් වාසය කළා. අන්න එච්චරයි යා කළේ. කරනකොට තමයි අර දේවල් එයාට ඉපදුනේ. එතකොට එයාට කවදාවත් ලෝකෙ තුල කෙලෙසුන්ගෙන් සැලීමක් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සෝ උභන්තම අභිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝධ සිම්බනි මජ්ජගා. එතකොට අර මජ්ජ සූත්‍රය තුල සාකච්ඡා වෙන්නේ මෙන්න මේ අවස්ථාව. බුදුරජාණන් වහන්සේ ළඟට තිස්ස මෙත්තේය බ්‍රාහ්මණතුමා ඇවිල්ලා අර ප්‍රශ්නේ අහුවාම බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා මේ පිළිතුර ඔහුට. සෝ උභන්තම අභිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති සෝධ සිම්බනි මජ්ජගා. මේ පිළිතුර බුදුරජාණන් වහන්සේ ඔහුට ලබා දෙනවා. අන්න ඒ ලබා දුන්න පිළිතුරේ සෝ උභන්තම අභිඤ්ඤාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. ඔහු උභය අන්තයන් දැනගෙන කියලා දේශනා කරපු එක පිළිබඳව තමයි ඒ භික්ෂුන් වහන්සේලා අතර සාකච්ඡාවට ඇති වෙන්නේ මජ්ජ සූත්‍රයට ප්‍රස්තුත වෙන නිදාන කතාවේදී. එතනදී සාකච්ඡා වෙන්නේ මොකද්ද මේ අන්ත දෙක කියන කාරණාව පිළිබඳව. එතකොට සෝ උභන්තම අභිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති යම් කිසි අර පුද්ගලයා විතතන්හි පුද්ගලයා උභන්තම අභිඤ්ඤාය උභය අන්තයන් දැනගෙන මජ්ජේ මන්තාන ලිප්පති මැද තැවරෙන්නේ නැත්තම් මේ අන්ත දෙකකටපත් නොවි මැද ඉන්නවා කියන එක නෙමෙයි. අන්ත දෙකකටපත් නොවි මැද තැවරෙන්නේ නැතුව වාසය කරනවා. සෝභන්තම අභිඤ්ඤාය මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රෝමි මහා පුරිසෝති. ඒකේ නා තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. සෝධ සිබ්බනි මජ්ජගා. ඒ පුද්ගලයා මේ ලෝකයේ තුල තියෙන තෘෂ්ණා නැමැති සිබ්බනිය, තෘෂ්ණාව නැමැති බැඳුම, තණ්හාව සිඳ දමනවා. එතකොට සෝ උභන්තම අවිඤ්ඤාය මොකද්ද මේ උභය අන්තයන් කියලා දේශනා කරන්නේ. උභය අන්තයන් කියනකොට අර මජ්ජ සූත්‍රයේ තුල කතා කරන අන්තයන් සියල්ලම අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන එකක්වත් වැරදි නෑ. ධර්මපරයායන් විදිහට ගත්තාම ස්පර්ශය ඒකාන්තයක්, ස්පර්ශ සමුදය ඒකාන්තයක්, ස්පර්ශ නිරෝධයේ මැදයි, ඒ වගේම අතීතයේ ඒකාන්තයක්, අනාගතයේ ඒකාන්තයක්, වර්තමානයේ මැදයි, සැප වේදනාව ඒකාන්තයක්, දුක් වේදනාව ඒකාන්තයක්, උපේක්ෂා වේදනාව මැදයි. මේ ආදී ලෙස නාමයේ රූපයේ විඥානයේ ආදී ලෙස මේ විදිහට කතා කරන්නට පුළුවන්කම තියෙනවා ඒ පරයායන් සියල්ලම. නමුත් බුදුරජාණන් වහන්සේම මජ්ජ සූත්‍රයේදී දක්වනවා මම එහිදී අදහස් කළේ කුමක්ද? උභයාන්තයන් ලෙස මම එහිදී අදහස් කළේ මොකද්ද? එහිදී අදහස් කළේ ස්පර්ශය එක්කන්තයක්, ස්පර්ශ සමුදය එක්කන්තයක්, ස්පර්ශ නිරෝධය මැදයි කියන එක. එතකොට අපිට දැන් දකින්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අදහස සෝ උභන්තේ විදිත්තාන කියනකොට නැතිනම් සෝ උභන්තම අභිඤ්ඤාය කියනකොට මේ උභයාන්තයන් පිළිබඳව නුවණින් දැනගන්නවා කියනකොට කුමන උභයාන්තයන්ද? ස්පර්ශය නැමැති අන්තයත් ස්පර්ශ සමුදය නැමැති මේ අන්තයත් කියන දේ අභිඤ්ඤාය නුවණින් දැනගෙන පස්සෝ ඒකෝ අන්තෝ පස්ස සමුදයෝ ဒ ුතියෝ අන්තෝ පස්ස නිරෝධෝ මජ්ජේ ස්පර්ශ නිරෝධය තමයි මැදයි කියලා කියන්නේ. එතකොට ස්පර්ශය කියන්නේ එක්කන්තයක්, ස්පර්ශ සමුදය කියනකොට ඒක තවත් අන්තයක්, ස්පර්ශ නිරෝධය කියන දේ මැදයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ උභයාන්තය අත්හැරලා උභයාන්තයටපත් නොවි, ස්පර්ශ අන්තයටපත් නොවි, ස්පර්ශ සමුදයාන්තයටපත් නොවි, ස්පර්ශ නිරෝධේහි läග නොසිට, ස්පර්ශ නිරෝධේහි නොතවරි යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් සෝධ සිම්බනි මජ්ජගා ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ තෘෂ්ණා නැමැති සිම්බනිය, තෘෂ්ණාව නැමැති මේ බැඳුම එයාට දුරු කරලා දාන්නට, සිඳ දමන්නට පුළුවන්කම තිබෙනවා. සෝධ සිම්බනි මජ්ජගා කියලා කිව්වේ ඒට. එතකොට දැන් අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. තේරුම් ගන්න තියෙන දේ තමයි පස්සෝ ඒකෝ අන්තෝ ස්පර්ශය එක්කන්තයක්. මේ নানা ප්‍රකාරයෙන් න්‍යායන්ගෙන් අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. දැන් අපි ස්පර්ශය පිළිබඳව කතා කළා මුලින්ම. අපි මේට
ප්‍රධාන මුඛ්‍ය තේමාව තැබුවේ ස්පර්ශය කියන තැනින්. එතකොට ඒ ස්පර්ශය කියන දේ නැත්නම් පැනවීම නැත්නම් ලෝකේ කිසිම දෙයක පැනවීමක් කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශය කියන දේ පනවන්නට බෑ නම් ස්පර්ශයේ පැනවීමක් නැති කලෙහි කිසිම දෙයක පැනවීමක් ලෝකේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශයෙහි පැනවීම ඇති කලෙහි තමයි ලෝකේ ඕනෑම දෙයක පැනවීමක් තියෙන්නේ. එතකොට අපි ස්පර්ශය කියනකොට අපි හඳුනා ගන්නවා ප්‍රධාන වශයෙන්ම අපි එක් පර්යායයකට ඇවිල්ලා එක් ක්‍රමයකට ඇවිල්ලා කතා කරොත් අපි බොහෝ විට කතා කරන පර්යාය චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. එතකොට මේ ස්පර්ශය එතකොට මේ ස්පර්ශයත් ස්පර්ශයේ සමුදයත් ස්පර්ශය නිරෝධයත් කියනකොට අපිට මේ කාරණා ටික ඔස්සේ මහ විශාල ප්‍රදේශයක් ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත් කියනකොට අපිට මහ විශාල ප්‍රදේශයක් ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. නමුත් අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම අර මහා ලොකු තේමාවෙන් අපි මීට පෙර මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා ඒ බොහෝ පරාසයක් ඇතිව. නමුත් මෙතනදී අපි මූලික වශයෙන්ම අපි සීමා කරනවා මෙන්න මේ කාරණා ටිකට ස්පර්ශයයි කියනකොට ඉන්ද්‍රිය ගෝචර ස්පර්ශය කියන තැනින් මේ කාරණාව සීමා සහිත කරගෙන. එතකොට ඉන්ද්‍රිය ගෝචර ස්පර්ශයයි කියනකොට මේ ඇස් සමුවට රූපේහි පැමිණීමත් ඒ වගේම ඒ පිළිබඳව සිතෙහි පහළවන දැනගැනීමත් කියන මේ කාරණා ටිකට. එතකොට අපිට ස්පර්ශය කියලා යමක් තියෙනවා නම් මේ ස්පර්ශය පිළිබඳව අපිට දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ ඇහැට අරමුණක් ස්පර්ශ වීම කියන තැනින්. අරමුණක් ඇහැට රූපයක් වර්ණ රූපයක් ගැටෙනවා. එතකොට වර්ණ රූපයක් ගැටෙනවා කියන තැන ඒ රූපය අරමුණ බවට පත් කරගනිමින් සිතක් උපදිනවා. අපි කියනවා චක්කු විඥාන සිත කියලා. මෙන්න මේක තමයි රූපේහි දිට්ඨ බව. නැතිනම් රූපය දකින්නවා කියලා කියන්නේ මෙන්න මේ දෙයට. රූපේහි දකින්න බව. එතකොට රූපේහි තිබෙන මේ දැකීම, රූපය දකින්නවා කියන මේ ලක්ෂණය මෙතනදී හැම මොහොතකදීම විපාක අවස්ථාවක්. නැතිනම් ලෝකේහි ඌ පරිදි සිද්ධ වන ධර්මයක්. කෙලස් ආශ්‍රව නැති අවස්ථාවක්. රූපේ පිළිබඳව දැනගන්න මොහොත වගේම රූපය ඊට පස්සේ ඇතිවන මනෝ ධාතු විපාක මනෝවිඤ්ඤාණ ධාතු ආදී මේ චිත්තසංතතියත් කිසිවක්ම නොදන්න කියන එකෙන් අදහස් කළේ කර්ම මට්ටමකින් නොගත්ත තැනක හටගත්ත ධර්මතා රාශියක් පමණයි. එතකොට ඒ ධර්මයේනු දුක්ඛ ලක්ෂණ හැටියට දුක්ඛ ලක්ෂණයන්ගෙන් සමන්නාගතයි. එතකොට අපි දුක කියලා පිරිසිඳ දැක්ක යුතුයි කියලා අපි යමක් ගැන කතා කරනවා නම් මේ සියලුම තැනට පොදු වූ මේ ලක්ෂණය තමයි පිරිසිඳ දැක්ක යුත්තේ. ස්පර්ශයේ පිරිසිඳ දකින්නවා කියලා අපි යමක් ගැන කතා කරනවා නම් අපි කතා කළ යුත්තේ මෙන්න මේ ධර්මතා ටිකෙහි පැවැත්ම පිළිබඳව. එතකොට අපිට පේනවා ස්පර්ශ වූ කල්හි පවතින දෙයක් සහ ස්පර්ශ නොවුණු කල්හි පැනවීමක් කළ නොහැකි දෙයක්. අපිට ලෝකය ස්පර්ශ නොවුණත් පවතිනවා. අපිට ලෝකයේ ස්පර්ශ නොවුණත් පවතිනවා. ස්පර්ශ නොවුණත් පවතින ලෝකයේ තමයි ඔබ හැම වෙලාවකදීම අරමුණු කරන්නේ. ඔතන ඉඳලා දැන් රුවන්වැලි සෑය ගැන ඔයගොල්ලෝ සිහිපත් කළොත් රුවන්වැලි සෑය ගැන සිහිපත් කිරීම නිසා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් එහෙම එකක් තියෙන නිසා තමයි හිතන්නේ කියලා. ඒ නිසායි කිව්වේ ස්පර්ශ නොවුණත් පවතින ලෝකයේ තුල තමයි අපි හැසිරෙන්නේ කියලා. ආයතනයන්ගෙන් ගත්ත අරමුණු ගැන ස්පර්ශ නොවුණත් අපිට ඒ දේ තියෙනවා කියලා ගත්ත තැනක තමයි අපි හැසිරෙන්නේ. එතකොට එහෙම ආයතන ගෝචර නොවුණත් තියෙනවා කියලා අපි ගත්ත ලෝකය ඇත්තටම අවිද්‍යා සම්පස්සේ නිසා උපද්දපු දෙයක් මිසක පවතින යථාර්ථය නෙමෙයි. පවතින යථාර්ථයේ බවට පත්ුනේ මෙන්න මේ අවස්ථාව විතරයි. මොකද්ද? ස්පර්ශ වූ කල්හි පෙනෙන දේ. ස්පර්ශ වූ කල්හි පෙනෙන දේ. එතකොට ස්පර්ශය ඇති කල්හි පෙනෙනවා කියනකොට ඒකේ ස්පර්ශය නැතුව පණවන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ස්පර්ශය නැතුව පණවන්න පුළුවන් කමක් නැත්තේ නෑ. යම්කිසි ලෝකය තුල යමක් දැනගන්නවා නම් දැනගන්නේ ස්පර්ශයක් වූ කල්හිම මිසක ස්පර්ශයක් නොවුන කල්හි යමක් දැනගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නෑ. අන්ධකාරයක් තුල අපි යමක් අතපත ගන්නකොට අපි දැනගන්නේ අතට අහුවෙන ටික විතරනේ. අපි දැනගන්නේ අතට අහුවෙන සීමාව විතරයි.
එතකොට අන්න ඒ වගේ අපි යමක් පිළිබඳව අපි ලෝකේ දැනගන්නේ යමක් ස්පර්ශ වූ කල්හි විතරයි. ස්පර්ශ නොවුණු දෙයක් පිළිබඳව අපිට දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අපිට දිව්‍ය ලෝකේ ගැන විස්තර අහන්න පුළුවන්. දිව්‍ය ලෝකේ ගැන විස්තර අහලා අපි දැකලා තියෙන නිමිති අනුසාරයෙන් දිව්‍ය ලෝකය යනු මේයයි කියලා අපිට දෙයක් මවා ගන්න හදා ගන්න පුළුවන්. හැබැයි අපිට ඒක අපි අසාගත් ශබ්දයට අනුරූපව දැකපු රූපයන්ට අනුරූපව උපදවාගත්ත දෙයක් මිසක කොයි වෙලාවකවත් ඒ දේ පවතින ධර්මයක් යයි ගැනීම වැරදි. පවතින ධර්මයක් යයි අපි තීරණය කිරීමම අර කෙලෙස් සහිත ආශ්‍රව සහිත මනසකින් ඒ අසුරු කිරීම නිසාම අපිට ලැබෙන දෙයක්. එතකොට අපිට ස්පර්ශ නොවුණු කල්හි දෙයක් කොයි වෙලාවකවත් දැනගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්පර්ශයේ ඇති කල්හිම තමයි මෙහි පැනවීම කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් කියනකොට ස්පර්ශය කියන පැනවීම ලෝකයේ තුල තියෙනවා. ස්පර්ශ සමුදය කියන පැනවීම තියෙනවා. ස්පර්ශයන්ගේ සමුදය කියලා කියන්නේ ස්පර්ශයන්ගේ හට ගැනීම කියන ටික. එතකොට ඒ හේතු ධර්මතා සහිතව පවත්නා ඥාණයට තමයි ස්පර්ශ සමුදය පිළිබඳව දන්නවා කියලා කියන්නේ. උභන්තම අභිඥාය කියලානේ කිව්වේ. එයා ස්පර්ශය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව දන්නවා. ස්පර්ශ සමුදය කියන්නේ එය හටගත්තේ කුමන හේතු ධර්මතා ටික නිසාද කියන එක දන්නවා. ඒ වගේම ස්පර්ශ නිරෝධය කියලා කියන්නේ ස්පර්ශයේ හට ගැනීම සහ ස්පර්ශයේ වැයවීම කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව එයා දන්නවා. එතකොට ස්පර්ශය දන්නවා කියන තැනදී එයා ස්පර්ශය සහ ස්පර්ශ සමංගී ලෝකය කියන තැන පිළිබඳව එයා ධර්මතා විදිහට අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම එය සකස් වුණේ කොහොමද කියන එක ස්පර්ශ සමුදය අන්තය පිළිබඳව දැනගන්නකොට ස්පර්ශ සමුදය අන්තය පිළිබඳව එයා නුවණ පැවැත්වීම තුළ දැනගෙන තියෙනවා. ස්පර්ශ නිරෝධය මෙදයි කියලා දැන ගැනීම තුළ එයා එහි නිරෝධය පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා. දැන් මේ අවබෝධයත් එක්ක එයාට තෘෂ්ණාව නැමැති ආලේපණයට පැවැත්මක් ඇත්තේ නැහැ. තෘෂ්ණාව නැමැති ආලේපණයට තෘෂ්ණාව නැමැති දෙයට නැතිනම් තෘෂ්ණාව නැමැති ඒ බැඳුමට එයාට සිබ්බණියට මෙතන තැනක් ඇත්තේ නැහැ. එතකොට තෘෂ්ණාව නැමැති බැඳුමට එයාට තැනක් නැති උනේ එයා ස්පර්ශය පිළිබඳව අවබෝධ කළ නිසා. ස්පර්ශ සමුදය පිළිබඳව අවබෝධ කළ නිසා. ස්පර්ශ නිරෝධය පිළිබඳව අවබෝධ කළ නිසා. ස්පර්ශය පිළිබඳව අවබෝධ කරා නම් ස්පර්ශ සමුදය පිළිබඳව අවබෝධ කරා නම් ස්පර්ශ නිරෝධය පිළිබඳව අවබෝධ කළා නම් එයාට ලෝකයේ තුල පවතින වස්තු වශයෙන් ද්‍රව්‍ය වශයෙන් අසුරු කරන්නට දේවල් හම්බ වෙන්නේ නැහැ. වස්තු ද්‍රව්‍ය වශයෙන් අසුරු කරන්නට, පුද්ගලය වශයෙන් අසුරු කරන්නට, ආත්ම භාව වශයෙන් හැසිරෙන්නට දේවල් ලෝකයේ තුල එයාට හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එයාට හම්බෙලා තියෙන්නේ ස්පර්ශ ඌ කල්හි හටගත්ත ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන හුදු ධර්මතා රාශියක පැවැත්මක් පමණයි. ස්පර්ශ ඌ කල්හි හටගන්න ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යන හුදු ධර්මතා රාශියක පැවැත්මක් විතරයි ඒ කාරණාව තුළ අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ ස්පර්ශයට අපි කියන්නේ නැහැ සත්වයක් කියලා. ස්පර්ශය කියන දෙයට අරමුණක් ස්පර්ශ වුණා කියන ගතියට අපි කියන්නේ කෙනෙක් කියලා. අපි කියන්නේ වටිනකමක් සහිත දෙයක් කියලා. ඒ වගේම එයට හේතු බොහෝත වූ පදනම බවට පත් වුණ ධර්මතා ටිකට අපි කියන්නේ නැහැ වටිනකමක් සහිත වස්තුවක් කියලා. අපි දකිනවා අහුත්වා සම්භූතං නොවි හටගන්න හුත්වා න භවිස්සති. ඒ වගේම අනාගතයට නොපැවත වර්තමානයේහි නිරුද්ධ වෙලා යන හුදු ධර්මතා රාශියක් පමණයි කියන එක පිළිබඳව එයාට නුවණක් එනවා. මේ නුවණ තියනවා නම් කෙනෙකුට එයාට කියනවා සලායතන නිරෝධයට පත් කර පුද්ගලයෙක් කියලා. සලායතන නිරෝධය සාක්ෂාත් කළ පුද්ගලයෙක් කියලා. ඒකට හේතුව ඇයි සලායතන නිරෝධය සාක්ෂාත් කළා කියන එකෙන් අදහස් කරන්නේ මේ ඇහැට රූප පේන්නේ නැති තත්වයට පත් කළා කියන එකවත් එහෙම නැතිනම් ඔහුට රූප නොපෙනෙනවා සද්ද ඇහෙන්නේ නැතුව ගිහිල්ලා තියනවා කියන එකවත් නෙමෙයි. ඇහැට රූප පේනවා. ඔහු කරා ඔහුගේ ඇසට වර්ණ රූපේ ආපාතාගමයට යනවා. ආපාතාගම උනත් වර්ණ රූපය ඒ රූපයේහි අනිත්‍යතාවය ප්‍රතිවේද කිරීම නිසා ඒ ඇසෙහි අනිත්‍යතාවය ප්‍රතිවේද කිරීම නිසා ඒ සිතෙහි අනිත්‍යතාවය ප්‍රතිවේද කිරීම නිසා
ඒ ධර්මය නැවත ඇසුරු කළ යුතු දෙයක් හැටියට බාහිර පවතිනවායයි ගන්න අවිද්‍යාව දුරු කළා. අවිද්‍යාව දුරු කරලා ලෝකයේ තුල පවතින විදිහට ඒ දේවල් ඇසුරු කරන්නට නැවත නැවත නැඹුරු වෙන්නේ නැතිකම උපදෝගෙන තියෙනවා. එතකොට එයාට ඇහැට දැකපු ලෝකය කියන එක අතීතෙ දැක්කායයි කියලා යමක් පිළිබඳව එයාට අරමුණු කරන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. අතීතෙ දැක්ක කියලා යමක් පිළිබඳව එයාට දැකපු දේවල් අරමුණු කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම අතීතෙදී ඇහුවා කියලා අහපු දේවල් අරමුණු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අරමුණු කරන්න බෑ කියන්නේ දැන් ඔබ ඔතන ඉඳලා රුවන්වැලි සෑය පිළිබඳව සිහි කරනවා කියන එක ඔබට දැන් කරන්න පුළුවන්. ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුටත් රුවන්වැලි සෑය සිහිපත් කරන්න බැරුව නෙමෙයි. රුවන්වැලි සෑය සිහිපත් කරන්න පුළුවන්. හැබැයි එයා සිහිපත් කරගන්න දෙයට නුවණයි. නුවණ නිසා එයා කවදාවත් එයා රැවටෙන්නේ නැහැ සිහිපත් කරගන්න දේ බාහිර පවතින දෙයක් කියලා. එතකොට ඒ දැකපු රූපාරම්මණය පිළිබඳව එයා අනිත්‍ය වශයෙන් දකිනවා. දකින නිසා ඒක නිට්ටය වශයෙන් පවතිනක් ඇයි කියලා එයාගේ අදහසක් නැහැ. අපිට තියෙන්නේ ඒක එළියේ තියනවා කියලා. ඒ නිසා තියෙන දේ බැලීම සඳහා අපි නැවත යනවා. එතකොට මෙන්න මේ අවිද්‍යා සමංගී ලෝකය උපදින්නේ නැති බවට ගිහිල්ලා තෘෂ්ණාව එතන පවතින්නට තැනක් නැති වෙලා. එතකොට මෙන්න මේ විදිහට අවිද්‍යාව සහ තණ්හාව කියන මේ ධර්මයන්ගේ පැවැත්මක් එතන නැති වෙනකොට අවිද්‍යාව සහ තණ්හාවගේ පැවැත්මක් නැති වෙනකොට අන්න ඒ තැනක කිසිම ආකාරයකින් සිම්බනියකට බැඳුමකට ඉඩක් ඇත්තේ නැහැ. ඉඩක් ඇත්තේ නැත්තේ මොකද? බැඳෙන්න තැනක් හමුවන්නේ නැති නිසා. ස්පර්ශ ආයතන 6ම නිරුද්ධ කරපු නිසා. ස්පර්ශ ආයතන 6 නිරුද්ධයි කියලා කියන්නේ හොඳට සිහියේ තබා ගත යුතුයි. එළියේ මුකුත් නැහැ කියන එක නෙමෙයි. පේන්නේ නැතුව ගිහිල්ලා කියන එක නෙමෙයි. එහෙම නැත්නම් తాවකාලිකව ආයතන උපදවන්න නැතුව ගිහිල්ලා අසඤ්ඤ තත්ත්වයේ ඉපදුණු අයටත් සලායතන නිරුද්ධ වෙලා කියලා නෙමෙයි. ආයතන උපදින්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැ ආයතන නිරුද්ධයි කියලා. කෙලෙස් උපදින්නේ නැහැ කියන එකෙන් කියන්නේ කෙලෙස් නිරුද්ධයි කියලා. එතන කෙලෙස් ඉපදුනේ නැති වුණාට අනුශය ධර්මයන්ගේ පැවැත්ම නිසා නැවත යම් අවස්ථාවක කෙලෙස් උපදිනවා. එතකොට සංඥාව උපදින්නේ නැහැ කියන එකෙන් කියන්නේ නැහැ ඒක නා සංඥාවේ නිරෝධය සාක්ෂාත් කළයි කියලා. හේතුව යා සංඥාව නැවත උපදවනවා. එතකොට මේ විදිහට ආයතනයන්ගේ නිරෝධය කියලා කියන්නේ නුවණක්. ආයතනයන්ගේ නිරෝධය කියලා කියන්නේ නුවණක්. ප්‍රඥාවෙන් පත් වූ ස්ථානයක්. ඒ නිසා සලායතන නිරෝධය කියන්නේ කළ හැකි දෙයක්. ජීවත් වෙනකොට කළ හැකි දෙයක්. සලායතන නිරෝධය කරපු කෙනාට රූප පෙනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ශබ්ද ඇහිීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අහපු ශබ්ද බාහිරෙහි පවතිනවායයි ගන්න මෝඩකම එයා තුල ඇත්තේ නෑ. ලෝකයේ තුල ඒක विद्यමානව නොවෙනස්ව තියනවා කියලා ගන්න මෝඩකමක් එයාගේ ඇත්තේ නෑ. ඒකෙන් එයා මිදිලා තියෙනවා. රූපේ එළියේ තියනවායි කියලා ගන්න මෝඩකමෙන් එයා මිදිලා තියෙනවා. එයා දන්නවා හේතු නිසා හටගත්තා. ස්පර්ශ නිරෝධයෙන් මේ ධර්මයේ නිරෝධයට ගියා. ඒ කාරණාව පිළිබඳව එයා නුවණ පවත්තලා තියෙනවා. එතකොට එයාට පේනවා ස්පර්ශයේ පෙනෙනවා. ස්පර්ශ සමුදය පෙනෙනවා. සංකත ධර්මයන්ගේ ස්පර්ශ නිරෝධය පෙනෙනවා. ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත් පේනකොට මේ ධර්මතාවයන්ගේ පෙනීම නිසා එයා මිදුණු නිවුණු පුද්ගලයෙක් කියලා කියනවා. එතකොට මේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් ස්පර්ශ නිරෝධයත් අවබෝධ කරගත්ත කෙනෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ මේ තෘෂ්ණාව නැමැති සිම්බනිය සිඳ දබන්නට. එතකොට ඒ සඳහා ඔබ උත්සාහවත් වෙනකොට ඔබේ ජීවිතය තුළ ඔබ පුරාගත යුතු ධර්මයන් හැටියට තමයි අපි කතා කළේ භ්‍රමචර්යාව කියලා. භ්‍රමචර්යාව කියන එකෙන් අදහස් කළේ ඔබ ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ ඒ භාවිත කරන ආකාරය. ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ ඒ භාවිත කරන ආකාරය දිනෙන් දින ඔබට දියුණුවක් පේන්නට ඕනේ. එනිසා ඔබ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම පිළිබඳව ප්‍රධාන වශයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ. දවසකට කොපමණ අවස්ථාවක් කොයි විදිහකටද ඔබ ඔබේ මානසිකාරය පවත්වන්නේ කියන එක පිළිබඳව ඔබ නුවණින් කටයුතු කරන්නට නුවණින් වාසය කරන්නට අවශ්‍යයි. ඒ විදිහට සිදු කිරීම තුළ තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ විමුක්තිය නිවීම සාධනය කරගන්නට. ඔබත් අප්‍රමාදී වෙන්න ඒ කාරණාව සඳහා එයට අවශ්‍ය උතුම් ගුණධර්මයන් තමන්ගේ ජීවිතයේ පුරාවට පූර්ණේ කරගන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. හොඳයි, අද දවසේදී කල්පනා කරගන්න බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම මේ විදිහට ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා.
ධර්ම ශ්‍රවණය කරගෙන සිද්ධ කරගත්ත මේ සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපි සියලු දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදු නාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්මදේශනාව සඳහා දායකත්වයෙන් ආරාධනා කරලා කටයුතු සම්පාදනය කරන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ ඒ ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්වත් දායක පිරිස මේ වස්සාන කාලය අරමුණු කරගෙන වස්සාන කාලයේහි කාගෙත් සිත් සතන් නිවා ගැනීම සඳහා යම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරගන්නට අදහස් කරගෙන ඒ පින්වත් සියලුම දෙනාටත් අපි විශේෂයෙන්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. නජිත් මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාටත් ඒ වගේම අද දවසේදී උපන් දිනය සමරන ඒ කාමිනී වික්‍රමසේකර මෑණියන්ටත් ආශිර්වාද කරනවා. ඒ වගේම දියණියන් දෙදෙනා දිලුෂි දියණිය සහ බිමාලි දියණිය ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා බන්දුල වික්‍රමසේකර මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට. මීට වසර 10කට පමණ මිය පරලොව ගිය ඒ බන්දුල වික්‍රමසේකර පියතුමාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට කල්පනා කරගන්න එතුමන් ප්‍රධානව ඔබ සියලු දෙනා නමින් වර්ග පරම්පරානුයාත සියලුම ඥාතීන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. සියලු ඥාතීන් දුකක සිටීනම් දුකෙන් අත මිදේවා, සැපක සිටීනම් ඒ සැප තවත්වත් වඩා වර්ධනය කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා සියලුම ඥාතීන්ට හැමදෙනාම පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී උපන් දිනයේ සමරන කාමිනී වික්‍රමසේකර මෑණියන්ට, ඒ වගේම දිලුෂි දියණියට, බිමාලි දියණියට, ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය සඳහා කටයුතු කරනවා චතුර විජේතුංග මහත්මයා. එතුමාගේ පුතණුවන්ගෙත් අද උපන් දිනය සිහිපත් කරමින් සහස් සවින්ද විජේතුංග පුතණුවන්ගේ උපන් දිනය සිහිපත් කරමින් ඒ සහස් සවින්ද විජේතුංග පුතණුවන්ටත් අපි ආශිර්වාද කරනවා. චතුර විජේතුංග මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට මේ සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කරනවා. පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.